ඕම් ශාන්ති 2021 මැයි මාස 17 වන දින උදෑසන මුරලී බාප්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ඔබවත් ඔහු හා සමානව ප්‍රශංසාවට සුදුසු අය බවට පත් කිරීමට බාබා පැමිණ සිටී. ඔබ දැන් පියාගේ ප්‍රශංසාව උකහා ගනිමින් සිටී. ප්‍රශ්නය ඔහුව සම්පූර්ණයෙන්ම නොදන්නා නමුත් භක්ති මාර්ගයේ මිනිසුන් අඬගසමින් දෙවියන් වන ආදරවන්තයාව බොහෝ සෙනෙහසින් සිහි කරන්නේ කුමන වැකියකින්ද? පිළිතුර ඔවුන් බොහෝ සෙනෙහසින් අඬගසමින් ඔහුව සිහි කරන්නේ මෙසේ කියමින්ය. අහෝ ආදරවන්තයාණෙනි, ඔබ පැමිණී විට මා ඔබ පමණක් සිහි කර මගේ බුද්ධියේ යෝගාව අන් සියල්ලන්ගෙන්ම ඉවතට කඩා ඔබට පමණක් සම්බන්ධ කරන්නෙමි. පියා පවසන්නේ, දරුවනි, මා දැන් පැමිණ සිටී. එබැවින් ජීවාත්ම අවධානයට පත්වන්න. ඔබගේ පළමු වගකීම වන්නේ බොහෝ සෙනෙහසින් යුතුව පරමාත්ම පියාව සිහි කිරීමයි. ඕම් ශාන්ති. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය. එනම් ණයට සිරුරක් ගෙන ඇති. පරමාත්ම පියා දැන් මෙහි අසුන්ගෙන ඔය සිරුරු තුල සිටින සුමිහිරි ජීවාත්මයන්ට පහදා දෙන්නේ, මා සාමාන්‍ය පැරණි සිරුරකට ඇතුළු වන්නෙමි. මා පැමිණ බොහෝ දරුවන්ට උගන්වමි. ඔහු විස්තර කරන්නේ බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන බ්‍රාහ්මණ දරුවන්ට පමණයි. ඔහු නිසකයෙන්ම ඔවුන්ට පහදා දෙන්නේ මුඛේක මාර්ගයෙනි. ඔහු වෙන කාට පහදා දෙන්නද? ඔහු පවසන්නේ, දරුවනි, ඔබ භක්ති මාර්ගයේදී මාහට කන් ලව් කරමින් සිටියා. අහෝ පාරිශුද්ධ කරුවාණනි, ಭಾರತයේ මෙන්ම සාමාන්‍යයෙන් ලෝකයේ සියල්ලන්ද මාහට කන්න ලව් කරයි. ಭಾರතයේ පිවිතුරු වූ කල්හි අන් සියලු දෙනා සිටියේ සාමදේශයේය. ස්වර්ණ මහා රිදී යුග කෙබඳුද? එමෙන්ම තඹහා කලි යුග කෙබඳු ආකාරයේද කියා ඔය දරුවන් ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි. එහි පාලනය කළේ කවුරුන්ද යන සම්පූර්ණ දැනුම ඔබගේ බුද්ධිය තුල තිබේ. නිර්මාණයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ දැනුම පියාට තිබෙනසේම ඔබගේ බුද්ධිය තුලද එය තිබේ. පියා ඔබට ලබා දෙන දැනුම අනිවාර්යයෙන්ම ඔය දරුවන්ටද තිබිය යුතුයි. පියා පැමිණ ඔය දරුවන්ව ඔහු හා සමාන බවට පත් කරවයි. පියාගේ ප්‍රශංසාව හා සමානව දරුවන්ගේ ප්‍රශංසාවද තිබේ. පියා දරුවන්ව වඩාත් ප්‍රශංසාවට සුදුසු අය බවට පත් කළේය. මෙම කෙනා තුළින් උගන්වන්නේ ශිව බාබා බව සෑම විටකම සලකන්න. තවත් ජීවාත්මයකට කතා කරන්නේ ජීවාත්මයයි. කෙසේ වෙතත් මිනිසුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා ආවලා උගන්වන බව ඔවුන් සිතයි. ඇත්ත වශයෙන්ම සෑම දෙයක්ම කරන්නේ ජීවාත්මයයි. ඔහුගේ චරිත කොටස රඟපාන්නේ ජීවාත්මයයි. ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. ඔබ ජීවයක් බව නැවත නැවතත් සලකන්න. ඔබ තමන් ජීවාත්මයක් බව සලකන තුරු පියාව සිහිපත් කිරීමට ඔබට නොහැකි වෙයි. ඔබට ඔහු අමතක වෙයි. ඔබ කාගේ දරුවන්ද කියා ඔබගෙන් විමසූ විට ඔබ පිළිතුරු දෙන්නේ ඔබ ශිව බාබාගේ දරුවන් බවයි. ආගන්තුකයන්ගේ පොතෙහි මෙම ප්‍රශ්නය තිබේ. ඔබගේ පියා කවුරුන්ද? ඔවුන් සැනකින් පවසන්නේ ඔවුන්ගේ භෞතික පියවරුන්ගේ නමයි. හොඳයි. ඉතින් ජීවාත්මයේ පියාගේ නම කුමක්ද? ඇතමුන් ක්‍රිෂ්ණාගේ නමද, තවත් සමහරුන් හනුමාන්ගේ නමද ලියයි. එසේත් නැත්නම් ඔවුන් නොදන්නා බව ලියයි. ආහා, ඔබගේ භෞතික පියාව ඔබ හඳුනන නමුත් දුකේදී ඔබ නිරන්තරයෙන් සිහි කරන පාරලෞකික පියාව ඔබ හඳුනන්නේ නැත. ඔබ මෙසේ පවා කියයි. අහෝ දෙවියනි, අනුකම්පා කළ මැනවි. අහෝ දෙවියනි, අපට පුතෙක් ලබා දෙන්න.
ඔබ ඉල්ලන්නේ දෙවියන්ගෙන් නොවේද? පියා දැන් ඔබට ඉතා පහසු දෙයක් පවසයි. ඔබ බොහෝසේ ශරීරාවධානයෙන් සිටින නිසා පියාගේ උරුමය පිළිබඳ කූල්මත් භාවයක් නොමැත. ඔබට බොහෝ කූල්මත් භාවයක් තිබිය යුතුයි. මිනිසුන් භක්තියේ යෙදෙන්නේ දෙවියන් මුණ ගැසීමටයි. යාග හෝම පැවැත්වීම, තපස් රැකීම, දන් දීම සහ පුණ්‍ය කර්ම සිදු කිරීම යන සියල්ල භක්තියයි. සෑම කෙනෙක්ම සිහි කරන්නේ එක් පරමාත්ම දෙවියන්වයි. පියා පවසන්නේ, මම සියලු සැමියන්ගේ සැමියා මෙන්ම සියලුම පියවරුන්ගේ පියාය. සෑම කෙනෙක්ම නිසකයෙන්ම සිහි කරන්නේ දෙවි පියාණන්වයි. ඔහුව සිහිපත් කරන්නේ ජීවාත්මයි. නළල මැදේ දිලිසෙන ආශ්චර්යමත් තරුවක් ගැන ඔවුන් පවසන නමුත් ඔවුන් මෙසේ පවසන්නේ වැටහීමකින් තොරවයි. ඔවුන්ට මෙහි වැදගත්කම කිසිසේත්ම වැටහෙයි. ඔබ ජීවාත්මයවත් නොහඳුනන බැවින් ඔබ ජීවාත්මයන්ගේ පියා හඳුනගන්නේ කෙසේද? භක්ති මාර්ගයේ අයට දර්ශන ලැබෙයි. වන්දනා කිරීම උදෙසා භක්ති මාර්ගයේදී ඔවුන් විශාල ශිවලිංගම සාදයි. මන්ද ඔවුන් තිතක ස්වරූපේ පෙන්වන්නේ නම් කිසි කෙනෙකුට වටහා ගැනීමට නොහැකි වන බැවින් මේවා සූක්ෂම කාරණාය. දෙවියන් අනන්ත සහ සදාතනික ආලෝක ස්වරූපයක් බව මිනිසුන් පවසයි. ඔහුට ඊතා විශාල ස්වරූපයක් ඇති බව මිනිසුන් පවසයි. බ්‍රහම් සමාජයේ කණ්ඩායමට අයත් අය පවසන්නේ දෙවියන් ආලෝකය බවයි. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයේ තිතක් බව ලෝකයේ කිසිම කෙනෙක් නොදනී. ඔවුන් අවුලට පත්ව ඇත්තේ මේ නිසාය. ඇතැම් දරුවන් මෙසේද විමසයි. බාබා, අප සිහි කළ යුත්තේ කාවද? ඔහු විශාල ලිංගමයක ස්වරූපයක් බවත් එම ස්වරූපයෙන් ඔහු සිහි කරන බවත් අප අසා ඇත්තෙමු. දැන් අපි තිතක් සිහි කරන්නේ කෙසේද? ආහා, නමුත් ජීවාත්මන ඔබලාද තිතක් වන අතර පරමාත්ම පියාද තිතකි. ඔබ එම ජීවාත්මයට අඬගසන අතර එබැවින් ඔහු අනිවාර්යෙන්ම පැමිණ මෙහි අසුන්ගෙන ඇත. භක්ති මාර්ගයේ මිනිසුන් දකින සියලුම දර්ශන භක්තිය පමණයි. ඔවුන් එක් අයෙකුට පමණක් වන්දනා නොකරයි. ඒ වෙනුවට බොහෝ දෙනෙක් දෙවියන් බවට පත් කර ඇත. දිගින් දිගටම වන්දනා කරන බැතිමතුන්ට දෙවියන් යයි කියන්නේ කෙසේද? දෙවියන් සෑම තැනකම සිටින්නේ නම් ඔවුන් වන්දනා කරන්නේ කාටද? ඔවුන් බොහෝ විවිධාකාරයේ භක්තියේ යෙදෙයි. පියා විස්තර කරන්නේ, දරුවනි, ඔබ තව බොහෝ කාලයක් ජීවත් වෙයි කියා නොසිතන්න. කාලය දැන් බොහෝ සමීපයට පැමිණෙනවා. බ්‍රහ්මාගේ මාර්ගයෙන් බාබා ස්ථාපනය සිදු කළ යුතු බව විශ්වාසය තබා ගන්න. පියාම පවසන්නේ, මෙම කෙනාගේ මාර්ගයෙන් මා ඔබට ලෝකයේ මුල මැද සහ අවසානය පිළිබඳ රහස් කියා දෙමි. ස්ථාපනය බ්‍රහ්මාගේ මාර්ගයෙන් සිදුවන බව සිහි කර තිබේ. නව ලෝකයට විෂ්ණුගේ දේශයයි කියන බව වුන් නොදනී. මින් කියවෙන්නේ විෂ්ණුගේ ද්විත ස්වරූපය එහි රාජධානිය පාලනය කරන බවයි. විෂ්ණු යනු කවරෙක්ද කියා කිසිවෙක් නොදනී. බ්‍රහ්මා සහ සරස්වති විෂ්ණුගේ ද්විත ස්වරූපයේ බවට පත් වී ලක්ෂ්මී සහ නාරායන ලෙසින් එම රාජධානිය පවත්වාගෙන යන බව ඔබ දන්නවා. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනයත් ඉන්පසු ඔවුන් විසින් විෂ්ණුගේ දේශය වන දිව්‍ය ලෝකයේ පැවැත්ම සිදු කරයි. පියා දැනුමේ මහා සාගරයේ බවත් ඔහු මනුෂ්‍ය ලෝක මුක්ෂයේ බීජයේ බවත් ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ඔහු මෙම නාටකයේ මුල මැද සහ අවසානය දනී. පාරිශුද්ධ කරුවන්නේ ඔහු පමණයි. පියාගේ ව්‍යාපාරය වන්නේ කුමක්ද? ඔබගේ ව්‍යාපාරයේද එයමයි. ඔබද අපවිත්‍රාය පිවිතුරු කරයි. ලෝකයේ පියෙකුට දරුවන් 3-4 දෙනෙක් සිටිය හැකි අතර ඉන් එක් අයෙක් ඉතා ඉහළට නගින අතර තවත් අයෙකුට බොහෝ පහළ තත්වයක් ලැබිය හැක. මෙහි පියා ඔබට අපවිත්‍රායව පිවිතුරු කරන එමෙක් ව්‍යාපාරය කියා දෙයි. ශිව බාබා පවසන මෙමෙක් අරමුණ සෑම කෙනෙකුටම ලබා දෙන්න.
මා සිහි කරන්න. ගීතාවේ වැරදි ලෙසින් ක්‍රිෂ්ණා දෙවියන් කතා කරන බව ඔහු ලියා ඇත. පරමාත්ම දෙවියන් අශාරීරික බවත් ඔහු පුනර්භව ගැනීම ඉක්මවා සිටින බවත් ඔබ විස්තර කළ යුතුයි. ඔවුන් සිදු කර ඇති එක් වරද මෙයයි. ඔය දරුවන් දැන් ක්‍රිෂ්ණාගේ දේශයේ පාලකයන් බවට පත්වෙමින් සිටිනවා. ඇතමුන් රාජකීය පවුලේ කොටස් බවට පත්වන අතර ඇතමුන් පුරවැසියන් වෙයි. ඒට ක්‍රිෂ්ණාගේ දේශයයි කියන්නේ සෑම කෙනෙක් තුළම ක්‍රිෂ්ණා කෙරෙහි බොහෝ සෙනෙහසක් ඇති බැවිනි. සෑම කෙනෙක්ම දරුවන්ට බොහෝ ආදරය කරන අතර දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ට බොහෝ සෙයින් ආදරය කරයි. පසුව ඔවුන්ගේ මුළු සෙනෙහස බොහෝ දෙනෙක් අතර බෙදී යයි. පරම පියා දැන් පහදා දෙන්නේ තමන් ශරීරයක් බව නොසලකන්න. ඔබ ජීවාත්මයක් බව නිරන්තරයෙන් විශ්වාස කරන්න. ජීවාත්ම අවධානයට පත්වන්න. පියා ශාරීරිකයි. විස්තර කිරීම සඳහා ඔහු මෙහි ඇති සිරුරක් ගත යුතුයි. ශරීරයක් නොමැතිව ඔහුට කිසි දෙයක් විස්තර කළ නොහැක. ඔබට ඔබගේම සිරුර ඇති අතර බාබා ණයට සිරුරක් ගනී. මෙහි සිතිවිලි මගින් දිරිමත් කිරීම පිළිබඳ ගැටලුවක් නැත. පියාම පවසන්නේ තමෝ ප්‍රදාන් වී ඇති ඔය ජීවාත්ම දැන් සතෝ ප්‍රදාන් වී යුතු බැවින් මා මෙම සිරුරගෙන ඔය දරුවන්ට උගන්වන්නෙමි. ඔවුන් ගයන්නේ අහෝ පාරිශුද්ධ කරවාණෙනි. වඩිනු මැන. නමුත් ඔහුන්ට එහි අරුත නොවැටහෙයි. පියා පැමිණ ඔබ පිවිතුරු කරන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. ස්වර්ණමය යුගයේ ඔබගේ කුඩා ගස පමණක් තිබෙන බව ඔබ දන්නවා. ඔබ දිව්‍ය ලෝකයට යන නමුත් වෙනත් කිසිම දේශයකට නමක් හෝ සලකුණක් ඉතිරි වන්නේ නැත. ಭಾರತ දේශයේ පමණක් දිව්‍ය ලෝකයේ වෙයි. පැමිණ දිව්‍ය ලෝකෙ ස්ථාපිත කරන්නේ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයේ පමණයි. ඒ දෙන්න අපායයි. දේවතාවන් පාලනය කළේ පෞරාණික ಭಾರತ දේශයේ පමණයි. ඔවුන් තවදුරටත් නොසිටී. ඔවුන්ගේ දේවාල සහ ප්‍රතිමා මෙහි පවතී. එබැවින් මේ ಭಾರತය පිළිබඳ කාරණාවකි. ලක්ෂ්මී සහ නාරායන අධිපතියන්ව සිටි ಭಾರತය දිව්‍ය ලෝකයේ වශයෙන් පැවතී බවත් එකල වෙනත් කිසිම දේශයක් නොතිබුණු බවත් ಭಾರතයේ කිසිම මිනිසෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. දැන් අසංකේය ආගම් තිබේ. ಭಾರතයේ ජනතාව ඔවුන්ගේ ධර්මයේ සහ කර්මයේ දූෂිත වී ඇත. ඔවුන් ක්‍රිෂ්ණාට ලස්සන සහ අවලස්සන කෙනායයි කියන නමුත් ඔවුන්ට ඒ අරුත වැටහෙන්නේ නැත. ඔහු සැබවින්ම අවලස්සන විය. ක්‍රිෂ්ණාව සර්පයේ දෂ්ට කළ බවත් ඔහු එම නිසා අවලස්සන වූ බවත් පැවසෙයි. ඔහු ස්වර්ණමය යුගයේ රාජකුමාරයෙක් විය. එබැවින් ඔහු අවලස්සන වූයේ කෙසේද? ඔබට දැන් මෙම දේවල් වැටහෙයි. ක්‍රිෂ්ණාගේ දෙමාපියන්ද දැන් ඉගෙන ගනිමින් සිටිනවා. ශ්‍රී ක්‍රිෂ්ණා ඔහුගේ දෙමාපියන්ට වඩා උසස් බව සිහි කර තිබේ. ඔහුගේ දෙමාපියන්ගේ නම් සිහි කර නැත. සාමාන්‍යයෙන් එවන් දරුවෙකුට උපත ලබා දෙන දෙමාපියන්ද ඊතරම් අලංකාර වනු ඇති නමුත් නැහැ. සියලුම වර්ණනාව රාධේ සහ ක්‍රිෂ්ණාගේය. ඔවුන්ගේ දෙමාපියන්ගේ වර්ණනාවක් නැත. ඔබගේ බුද්ධිය තුල දැනුම තිබේ. දැනුම දිවා කලවන අතර භක්තිය රාත්‍රියයි. මිනිසුන් රාත්‍රියේ අන්ධකාරයේ දිගින් දිගටම වැටි වැටි ගමන් කරයි. ඔබ නිවසේ වාසය කරමින් අඛණ්ඩව මෙම සේවයේ යෙදී සිටිය යුතු බව ඔය දරුවන්ට දැන් විස්තර කර තිබේ. ඕනෑම කෙනෙකුට පහදා දෙන්න. චක්‍රයෙන් භාගයකට ඔබ ඒකායන ආදරවන්තයාගේ ආදරවන්තයින්ය. භක්ති මාර්ගයේදී සෑම කෙනෙක්ම ඔහුව සිහි කරයි. එබැවින් ඔවුන් සියලු දෙනාම ආදරවන්තයින් නොවේද? කෙසේ වෙතත් ඔවුන් ආදරවන්තයාව සම්පූර්ණයෙන් නොහඳුනති. ඔවුන් බොහෝ සෙනෙහසකින් ඔහුව සිහි කරයි. අහෝ ආදරවන්තයාණනි, ඔබ පැමිණී විට මා මාගේ බුද්ධියාන් සියලු දෙනාගෙන්ම ඉවතටගෙන ඔබට පමණක් ඒ සම්බන්ධ කරමි. ඔබ මේ ගායනා කරනමුත්
පියාගෙන් ඔබට කුමන උරුමයක් හිමි වෙයිද කියා ඔබ දැන සිටියේ නැත. පරම පියා දැන් විස්තර කරන්නේ ජීවාත්ම අවධානයට පත්වන්න. ඔය දරුවන්ගේ පළමුවන වගකීම වන්නේ පියා සිහි කිරීමයි. පුතෙක් සෑම විටකම ඔහුගේ පියාව සිහි කරන අතර දියණියක් ඇගේ මව සිහි කරයි. ඔවුන් සමාන අයයි. ඔහු තම පියාගේ උරුමකරුවා වන බව පුතෙක් වටහා ගනී. දියණියක් ඒ අන්දමින් සිතන්නේ නැත. ඇගේ දෙමව්පියන්ගේ නිවස අතහැර නැන්දා මාමලාගේ නිවසට යා යුතු බව ඇගේ අවධානයේ තිබේ. ඔබට දැන් අශාරීරික සහ ශාරීරික දෙමව්පියන්ගේ නිවෙස් තිබේ. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පරම පියාණෙනි, පරමාත්ම ජීවේනි, අනුකම්පා කළ මැනවි, අපගේ දුක ඉවත් කර අපට සතුට ලබා දුන මැනවි, අපව මුදවා ගන්න, අපගේ මාර්ගෝපදේශකයා වන්න. කෙසේ වෙතත් මෙහි අරුත මහා පණ්ඩිතයන් පවා නොදනී. පරමාත්ම පියා සියලු දෙනාගේම විමුක්තිදායකයාය. ඔහු සෑම කෙනෙකුටම යහපත සලසන්නාය. ඒ මිනිසුන්ට තමාට යහපතක් සිදු කළ නොහැකි නම් ඔවුන් අන් අයට යහපතක් සිදු කරන්නේ කෙසේද? පියා මෙහිදී පවසන්නේ මා අදෘශ්‍යමාන අන්දමකින් පැමිණෙන්නෙමි. මිතුරාවන දෙවියන්ගේ කතාපුවත ගැන ඔබ අසා තිබෙනවා නේද? මෙය කලි යුගයේ සහ ස්වර්ණමය යුගයේ අතර ඇති පාලම වන අතර ඔබ එය හරහා ඉදිරියට යා යුතුයි. පරමාත්ම දෙවියන් පරමාත්ම පියාය. එමෙන්ම ඔහු මිතුරාය. එමෙන්ම ඔහු මව, පියා සහ ගුරුවරයාගේ චරිත කොටස් රඟපායි. මෙහිදී ඔබට දර්ශන ලැබෙන නිසා මෙහි විඥා ඇති බව මිනිසුන් පවසයි. දැඩි භක්තියේ යෙදෙන අයටද දර්ශන ඇති වෙයි. බොහෝ දැඩි බැතිමතුන් සිටී. ඔවුන් පවසන්නේ මට දර්ශනයක් ලබා දෙන්න. එසේ නැත්නම් මා මාගේ ගෙල සිඳ ගනිමි. එවිට පමණයි ඔවුන්ට දර්ශනයක් ලැබෙන්නේ. ඒට දැඩි භක්තියයි කියයි. මෙහි දැඩි භක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. බොහෝ දෙනෙකුට නිවසේ අසුන්ගෙන සිටින අතර දර්ශන ඇති වෙයි. දිව්‍යමය දර්ශනවල යතුරු තිබෙන්නේ මා අතේය. අර්ජුනටද මා දිව්‍යමය දර්ශනයක් ලබා දුන්නා නොවේද? මෙම විනාශයේ දෙස බලන්න. දැන් ඔබගේම රාජධානිය දෙස බලන්න. දැන් නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. එවිට ඔබ මෙය බවට පත්වෙයි. විෂ්ණු යනු කවරෙක්ද කියා ඔබට දැන් වැටහෙයි. දේවාල ගොඩනගන අය මේ නොදනී. පැවැත්ම සිදුවන්නේ විෂ්ණුගේ මාර්ගයෙනි. අත් සතරෙන් අත් දෙකක් පිරිමියාවත් අත් දෙකක් ස්ත්‍රියද පිළිඹු කරයි. විෂ්ණුගේ දිත්ත ස්වરૂපය ලක්ෂ්මී සහ නාරායණව නිරූපණය කරයි. කෙසේ වෙතත් කිසිවෙකුට කිසිම දෙයක් වැටහින්නේ නැත. ශිව බාබා ගැන හෝ විෂ්ණු ගැන කිසිම කෙනෙකුට දැනුමක් නැත. ආරම්භයේදී බාබාගේ ආකර්ෂණය තිබුණු අතර බොහෝ දෙනෙක් පැමිණියා. මුල් කාලයේදී මුළු මිදුලම පිරී තිබුණා. විනිශ්චයකරුවන් සහ මහේස්ත්‍රාස්වරුන්ද පැමිණියා. ඉන්පසුව පාරිශුද්ධත්වය නිසා ගැටුම් ඇති වූ අතර දරුවන් උපත නොලබන්නේ නම් ලෝකයේ පැවතෙන්නේ කෙසේද කියා ඔවුන් විමසූ අතර ජනගහනයේ වැඩිවීම නීතිය බව ඔවුන් පැවසූහ. ගීතාවේ තිබෙන දෙවියන් පවසන මෙම වදන් ඔවුන්ට අමතක විය. විශාලතම සතුරා වන්නේ රාගය වන අතර ඔබ එය පරාජය කළ යුතුයි. ඔවුන් මෙසේ පැවසූහ. එක් අයෙකුට පමණක් නොව සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම එකවර දැනුම ලබා දෙන්න. කෙසේ වෙතත් එසේ ලබා දිය හැකි වන්නේ ඔවුන් දෙදෙනාම එකවර පැමිණෙන්නේ නම් පමණයි. දෙදෙනාටම එකවර දැනුම ලබා දුන්නද ඉන් එක්කෙනෙක් පමණක් ඒ ලබා ගන්නා අතර අනිත් කෙනා එසේ නොකරයි. ඔවුන්ගේ වාග්යය නොමැතිනම් කෙනෙක් කුමක් කරන්නද? එක්කෙනෙක් හංසයෙක් වන අතර අනෙත් කෙනා කොකෙක් ලෙසින්ම සිටී. මෙහි ඔය බ්‍රාහ්මණයින් දේවතාවන්ටත් වඩා ඉහළයි. ඔබ දෙවියන්ගේ දරුවන් බව ඔබ දන්නවා. ඔබ ශිව බාබාගේ දරුවන්ය.
ඔබට දිව්‍ය ලෝකයේ මෙම දැනුම නොතිබෙයි. ඔබ අශාරීරික ලෝකයේ විමුක්ති දේශයේ සිටින විට වුවත් ඔබට මෙම දැනුම නොතිබෙයි. ශරීරයේ සමගම මෙම දැනුම අවසන් වෙනවා. එම බාබා ඔබට උගන්වනවා යන දැනුම ඔබට දැන් තිබේ. මෙම නාටකයේ දැන් අවසානයකට පැමිණෙන අතර සියලුම නළුවන් මෙහි පෙනී සිටිනවා. බාබාද මෙහි පැමිණ සිටිනවා. තවමත් එහි උඩ ඉහළ සිටින සියලුම ජීවාත්ම දිගින් දිගටම පහළට පැමිණෙනවා. ඔවුන් සියලු දෙනාම පහළට පැමිණී පසු විනාශය සිදු වී පියා සියලු දෙනාම ඔහු සමග ආපසු රැගෙන යයි. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. මෙම අපවිත්‍ර ලෝකයේ විනාශ වේ යුතුයි. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. පියා සිදු කරන අපවිත්‍ර අයව පිවිතුරු කිරීමේ එම සේවයම සිදු කරන්න. පියාව සිහි කිරීමේ සහ පිවිතුරුව රැඳී සිටීමේ අරමුණ සෑම කෙනෙකුටම ලබා දෙන්න. 2. මෙම බ්‍රාහ්මණ ජීවිතයේ දේවතාවන්ගේ ජීවිතයටත් වඩා උසස්ය යන කූල්මත්භාවය පවත්වා ගන්න. ඔබගේ බුද්ධියේ යෝගාව අන් සෑම කෙනෙකුගෙන්ම ඉවතටගෙන එක් ආදරවන්තයාව පමණක් සිහිපත් කරන්න. වරදානය. ආකර්ෂණය වීම ආකර්ෂණයෙන් මිදීමට පරිවර්තනය කර ඔබ ශක්තියේ ප්‍රතිරුවක් වේවා. පියාය විස්තර කරනවා ශක්තියේ ප්‍රතිමූර්තියක් වීම සඳහා ආකර්ෂණය වීම ආකර්ෂණයෙන් මිදීම බවට පරිවර්තනය කරන්න. ඔබගේ සිරුරට ඔබගේ නෑදෑයින්ට හෝ භෞතික දේපළවලට ආකර්ෂණයක් ඇත්නම් මායාටද පැමිණිය හැකි වන අතර එවිට ඔබට ශක්තියේ ප්‍රතිරුවක් වීමට නොහැකි වෙයි. මේ නිසයි ඔබ ප්‍රථමයෙන් ආකර්ෂණ වලින් මිදිය යුත්තේ. එවිට ඔබට මායාගේ බාධකවලට මුහුණ දීමට හැකි වෙයි. බාධක පැමිණෙන විට හඬ නගා කෑගැසීම හෝ බියවීම වෙනුවට ශක්තියේ ප්‍රතිරුවක් වන්න. එවිට ඔබ බාධක විනාශ කරන්නෙක් වෙයි. පාඨය. ඔබගේ දයානුකම්පාව ආත්මාර්ථකාමීත්වයෙන් පිරී තිබෙනවා වෙනුවට බැඳීම් වලින් නිදහස් සහ පරහිතකාමී විය යුතුයි. ඕම් ශාන්ති.